හොඳයි. ආයිබෝන් දුවේ පුතේ. අයිබෝන්. අද අපි සූදානම් වෙනවා මේ 9 ශ්‍රේණියේ දූ දරුවන් සමග අලුතෙන් නේද විද්‍යාපන්ති වාරේ පටන් ගන්න. ඉතින් පටන් ගන්න පෙර ආතුව අපි සුපුරුදු ලෙස ප්‍රාර්ථනා කරමු අපේ දරුවන්ට නිදුක් නිරෝගී සුවය. ඉතින් එහෙම යන්න එපදුවේ පුතේ. අපි ගෙදරට වෙලාම ඉඳගෙන පුළුවන් විදියකින් ඉගෙන ගනිමු. වෙන ඉතින් අපිට කරන්නේ කියලා විකල්පයකුත් නැති නිසා ඔන්ලයින් මාධ්‍යයෙන් ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේක විවිධ බාධක මැද්දේ තමයි අපිට ඉගෙන ගන්න වෙන්නේ. අදත් මමත් මේ අවස්ථාවේ ටිකක් බයෙන් තමයි පාඩම කරගෙන යන්නේ. දැන් අපේ මේ පාඩම කරන මගේ මේ ස්ථානයටත් අධික වර්ෂාවක් පතන වෙන මොහොත. ඉතින් කොයි වෙලාවෙ පාඩම ට බාධා වේද කියලා මම දන්නෙත් නෑ. හොඳයි. අපි ගිය සතියේ සාකච්ඡාව ආරම්භ කළේ අලුත් ඒකකයකින්. මම ඔබට ඒකකයේ ටියුට් එක පෙන්නන්නම්. ස්ක්‍රීන් ෂෙයා එකක් දාලා අපි මිනිස් හදේ ව්‍යුහය සාකච්ඡා කළා. බලන්න අපි මේ පරණ ටිකත් මතක් කරගෙන ඉස්සරහට යමු. මේ තියෙන්නේ මිනිස් හදේ ව්‍යුහය. ඔකේ තියෙනවා මෙහෙම කතන්දරයක්. මිනිස් හදේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට නම් අප ප්‍රථමයෙන්ම කළ යුත්තේ මිනිස් හදේ ව්‍යුහය අධ්‍යයනය කිරීමයි. මිනිස් හදේ ව්‍යුහය එහි ක්‍රියාකාරීත්වයට ගැළපෙන පරිදි ගොඩනැගී ඇත. ඕනම එකක ක්‍රියාකාරීත්වයේ ගැළපෙන පරිදි තමයි ව්‍යුහය හදාගන්නේ. අපේ සිරුරේ තියෙන සියලුම අවයව එයාගෙන් ඉටු කරගන්න කාර්යයට ගැළපෙන පරිදි තමයි පුතේ සැකසෙලා තියෙන ව්‍යුහය. එහෙම තමයි අපි ඕන එකක් කරන්නේ. නේද? පරිප්පු ටික බෙදන්න පුළුවන් ව්‍යුහයකින් තමයි හැන්ද හදාගන්නේ. නේද? හැන්ද අපි හදාගන්නේ නෑනේ පනාවක් විදියට. පනාවක් විදියට ව්‍යුහය නිර්මාණය කළොත් හැන්දෙන් හොදි බෙදන්න බෑ. ඉතින් හැන්ද හදාගන්න ඕන හොදි බෙදන්න පුළුවන් හැඩයකින් ව්‍යුහයකින් තියෙන ව්‍යුහයක් තියෙන උපාංගයක් විදියට. ඉතින් හැන්ද විදියට පනාව හැදුවොත් ඔළුව පීරන්න බෑ. ඒ නිසා අපි ඕනම දෙයක ව්‍යුහය හදාගන්නේ කෘත්‍යයට ගැළපෙන පරිදි. අපි දන්නවා හෘදය කෘත්‍ය මොකද්ද? රුධිර සංසරණයට බලය සපයන පොම්පය ලෙස වැඩ කිරීම. එයා පොම්පයක්. පොම්පයක් නම් ඇදලා ගන්න ඕන, තල්ලු කරන්නත් ඕන. හෘදය රුධිරය පොම්ප කරන නිසා එක පැත්තකින් රුධිරය ඇදලා ගන්න ඕන, අනිත් පැත්තේ රුධිරය තල්ලු කරන්න ඕන. ඒ නිසා හෘදය ඔය කියන වැඩේට ගැළපිලා තියෙනවා. මේ බලන්න හෘදේ ව්‍යුහය. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අපි ගිය සතියේ සාකච්ඡා කරපු ටික ටියුට් එකේ තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මිනිස් හදේ කුටීර කොපමණ සංඛ්‍යාවක් තිබෙයිද? අපි යහමු. නිපුන් මිනිස් හදේ කුටීර කීයද පුතේ? කුටීර කීයක් තියෙනවද? ටක් ගාලා කියන්න. කුටීර කීයද කොල්ලෝ? මිනිස් හදේ කුටීර කීයද? කුටීර කීයද? 4යි නේද? 1 2 3 4 ඉහළින් පිහිටි කුටි 2යි පහළින් පිහිටි කුටි 2යි. එහෙනම් මිනිස් හදේ කියන්නේ කුටීර 4කින් යුත් පොම්පයක් කියලා අපි දන්නවා. ඉහළ පිහිටි කුටි යුගලය පොදුවේ හඳුන්වන්නේ කවර නමකින්ද? ඉහළින් තියෙන කුටි වලට පොදුවේ කිව්වේ අපි මොනවා කියලාද? ඔව්, ඔතන කට්ටිය මට කියන්න. කර්ණිකා කියලා. නේද? කර්ණිකා කියලා. ඉහළින් පිහිටි කුටීර වලට කියන කර්ණිකා. මේ තියෙන කර්ණිකා දෙක. ඊට පස්සේ වම් කර්ණිකාවට සම්බන්ධිත වාහිනී නම් කරන්න මේ තියෙන වම් කර්ණිකාව. වම් කර්ණිකාවට සම්බන්ධ වෙලා තියෙන වාහිනී මොකනවද පුතේ? පුප්පුෂීය ශිරා. හරියටම හරි පුප්පුෂීය ශිරා. මේ ඉන්නේ පුප්පුෂීය ශිරා යුගල් 2යි. පුප්පුෂීය ශිරා 4යි යුගල් වලින් කියොත් යුගල් 2යි. මේ බලන්න වම් පැත්තෙන් එන පුප්පුෂීය ශිරා 2යි දකුණු පැත්තෙන් එන පුප්පුෂීය ශිරා 2යි මෙන්න මේ කුටීර සෙට් වෙනවා. මේ කුටීරේ නම වම් කර්ණිකාවයි. එහෙනම් වම් කර්ණිකාවට සම්බන්ධිත වාහිනී නම් කරන්නේ කුටි පුප්පුෂීය ශිරා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ දකුණු කර්ණිකාවට සම්බන්ධිත වාහිනී නම් කරන්න. මෙන්න දකුණු කර්ණිකාව. දකට සම්බන්ධ වාහිනී 2යි
කියන්න බලන්න වාහිනී දෙක. ඔව්. දකුණු කර්ණිකාවට සම්බන්ධ වාහිනී දෙක කියන්න බලන්න. ඔබට පේනවා මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි කොහොමද? උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවයි. එහෙනම් දකුණු කර්ණිකාවට සම්බන්ධ වාහිනී නම් කරන්න කිව්වොත් අපිට තියෙන උත්තර මහා ශිරාව අදර මහා ශිරාව. අපි ගිය සතියේ මේව කතා කළා. ඊට පස්සේක හෘදයේ පහළින් පිහිටි කුටි යුගල පොදුවේ හඳුන්වන්නේ කවර නමකින්ද? ඔව් හෘදයේ පහළ පිහිටි කුටි වලට පොදුවේ කියන්නේ කෝෂිකා. කෝෂිකා කියලා. very good. කෝෂිකා. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර කෝෂිකා. මේ තියෙන කෝෂිකා දෙක නේද? වම් පැත්තේ තියෙන කෝෂිකාවට කියන වම් කෝෂිකාව, මේක දකුණු කෝෂිකාව. ඔබේ හෘදයේ දකුණු පැත්තේ පහළින් තියෙන දකුණු කෝෂිකාව. වම් පැත්තේ පහළින් තියෙන වම් කෝෂිකාව. නේද? ඒ නිසා පොදුවේ කියන්නේ කෝෂිකා කියලා. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ කර්ණිකා හා කෝෂිකා බිත්ති සැසදීමේදී වැඩිම ඝනකමක් තිබෙන්නේ කුමන බිත්ති වලටද? ඔව්. කර්ණිකයි කෝෂිකයි බිත්ති වලින් වැඩිම ඝනකම තියෙන්නේ වම් කෝෂිකා. ඔව් වම් කෝෂිකා බිත්තියට මේ බලන්නකො වැඩිම ඝනකම. වම් කෝෂිකා බිත්තියේ මස් හොඳට තියෙනවා. වම් කෝෂිකා බිත්තියේ ඝනකම වැඩි. නේද? ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ වම් කෝෂිකාවට සම්බන්ධ වී ඇති වාහිනිය වම් කෝෂිකාවට සම්බන්ධ වෙන වාහිනිය මෙන්න මෙතනින් ආරම්භ වෙන්නේ වම් කෝෂිකාවට සම්බන්ධ වාහිනිය එයා ප්‍රධාන වාහිනියක් මෙන්න මේ අස්සෙන් ආරම්භ වෙන අඩසඳ කපාට කියලා දාලා තියෙනනේ එතනින් ආරම්භ වෙලා මෙන්න මෙතනින් මතුවෙන්නේ එයා වම් කෝෂිකාවට සම්බන්ධ වෙලා තියෙන මේ වාහිනිය නම් මොකද්ද? සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනියේ ආරම්භය මූලය කියන්නේ ආරම්භක තැන. සංස්ථානික මහා ධමනියේ ආරම්භය වම් කෝෂිකාව. එහෙනම් වම් කෝෂිකාවට සම්බන්ධ වාහිනිය සංස්ථානික මහා ධමනියයි. දැන් ඕක රූප සටහන බලාගෙන ඕන තරම් උත්තර කියන්න පුළුවන් ඒවනේ. රූප සටහන බලාගෙන ඕන තරම් කල්පනා කළ උත්තර ලියන්න ඕන පුළුවන් ඒවා. මම කියලා දෙන දෙයක් නෑ මේකේ ඔක්කොම තියෙනවා. ඒ නිසා මම මේ කරන්නේ ඔබට තනියෙන් කළ හැකි වැඩක්. ඊළඟට අපි යමු 10 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ හැල්නවද? දකුණු කෝෂිකාවට සම්බන්ධ වී ඇති වාහිනිය කුමක්ද? ඔව් දැන් දකුණු කෝෂිකාවට සම්බන්ධ වෙලා තියෙන වාහිනිය බලන්න. දැන් අපි යමු දකුණු කෝෂිකාව හොයාගෙන. මේ තියෙන දකුණු කෝෂිකාව. දකුණු කෝෂිකාවට සම්බන්ධ වෙලා තියෙන වාහිනිය මේ බලන්න දකුණු කෝෂිකාවෙන් මෙන්න මෙතනින් සම්බන්ධ වෙලා තියෙනවා වාහිනියක්. මොකද්ද මේ වාහිනිය? පුප්පුෂීය මහා ධමනිය. පුප්පුෂීය මහා ධමනියට සම්බන්ධ වෙලා තියෙන දකුණු කෝෂිකාවේ මෙහෙම ආව මෙහෙම යන. පුප්පුෂීය මහා ධමනියේ ආරම්භක තැන තියෙන අඩසඳ කපාට කියලා කපාට වර්ගයක්. රයිට් නම් අපි උත්තරේ හොයාගත්තා පුප්පුෂීය මහා ධමනිය 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 10 වෙනි ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර පිහිටා ඇති කපාටය කවර නමකින් හැඳින්වේද? දකයි දකොයි අතර දකුණු කර්ණිකාව දකෝ දකුණු කෝෂිකාව අතර එහෙනම් හෘදේ දකුණු පැත්ත ගිහිල්ලා බලන්න වෙනෝනේ. අපි හෘදේ දකුණු පැත්ත බලමු. හරියට හරි. මෙන්න හෘදේ දකුණු පැත්ත. මෙන්න දකුණු කර්ණිකා. මේ දකෝ දකුණු කෝෂිකාව. ඒ දෙන්න අතරමැද මෙන්න මෙතන තියෙන කපාටයක් ත්‍රිතුණ්ඩ කපාටය. එහෙනම් දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි වෙන් කරමින් ඉන්න කපාටය කවුද? ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටය කියලා කිව්වේ ඇයි?
තුඩු 3ක් තියෙන කපාටේට. තුඩු 3යි. තුඩු 3ක් තියෙන කපාටේට. තුඩු 3ක් සහිත කපාටයක් නිසා ත්‍රිතුණ්ඩ කපාටය වුණා. රයිට් එහෙනම් අපි ඒකත් හොයාගත්තා. එතන ඊළඟ ප්‍රශ්නෙත් අපි හොයාගෙන යමුකෝ. ඊළඟ ප්‍රශ්නේ 12 වෙනි එක වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර පිහිටා ඇති කපාටයේ කවර නමකින් හඳුන්වයිද? ඔව් වම් ද්විතුණ්ඩ කපාටය හරියටම හරි. දකුණු වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර පිහිටා තියෙන කපාටයට කියන ද්විතුණ්ඩ කපාටය තුඩු දෙකයි. කපාටයේ තුඩු දෙකයි තියෙන ද්විතුණ්ඩ කපාටය. 13 වෙනි ප්‍රශ්නේ සංස්ථානික මහා දමනියේ පිහිටා ඇති කපාට වර්ගය කුමක්ද? සංස්ථානික මහා දමනිය තුල පිහිටි කපාට වර්ගය මම පෙරත් පෙන්නුවා. සර්. ඔව්. ත්‍රිතුණ්ඩ කපාට. ඔව් පුතේ කියන්න. ඔව්. ඔය ටියුට් එක WhatsApp group එකට දානවා සර්. ටියුට් එක පුතේ බෙදෙනවා නේද? ටියුට් එක එයි මං හිතන්නේ. ගන්න පුළුවන් වලට මං තියේ. මේක ටියුට් එක හරි මොකක් හරි කරන්න බලමු. හා සර්. හරි. දැන් මම මේ වැඩේ අවබෝධයෙන් ඉන්න ඕන ලියන්න වෙනවද? වැඩේ ටියුට් එක නෑ කියලා පැත්තකට ලියන්න එපා. අපි ලියලා හරි වැඩේ ඉවර කරනවා. ඊට පස්සේ සංස්ථානික බහදමනී මූලයේ පිහිටි කපාටය මොකද්ද? බැලුවද රූප සටහන? සංස්ථානික නෑ සංස්ථානික දමනී ආරම්භක තැන. අඩසඳ කපාට. එතන තියෙන්නේ මොන සඳ කපාටද? අඩසඳ කපාට. අඩසඳ කපාට. අමුතුවෙන් උගන්වන්න දෙයක් නෑ රූපේ තියෙන ඔක්කොම උත්තර ටික. අඩසඳ කපාට. ඊට පස්සේ අහනවා පුප්පුෂීය දමනී මූලයේ පිහිටා ඇති කපාට වර්ගය මොකද්ද? රූපෙට යන්න අච්චු පොත ළඟ තියෙනම් බලන්න. මමත් මෙතනින් පෙන්නන්න. පුප්පුෂීය දමනී මූලයේ ඔන්න බලන්න රූපෙට ගිහලා බලන්න. පුප්පුෂීය දමනී මූලයේ මෙන්න පුප්පුෂීය දමනීය. ඒකේ යටම මේ තියෙන්නේ මොකද්ද? අඩසඳ කපාට. එහෙනම් අඩසඳ කපාට තියෙනවා සංස්ථානික දමනී මූලයේත් පුප්පුෂීය දමනී මූලයේත්. හරිනේ? alright. ඔය ටික අපි සාකච්ඡා කරන්න ඕන ගිය සතිය අපි කරපු ටික. දැන් අපි අද කතා කරනවා අලුත් දෙයක්. right මෙහෙම ලියන්න. නෝට් එක ගන්න. ලියන්න. එන සර් ගිය සතිය මාතෘකාව දුන්නා. ගිය සතියේ මොකද්ද මාතෘකාව දුන්නේ? හෘදේ පිහිටි කපාට. ඔව් අද කරන් තියෙන එක තමයි. එහෙනම් මාතෘකාව හරි. එච්චරමනේ පුතේ. එච්චරමයි තියෙන්නේ. ඔව් සර්. මෙන්න හරි. මෙහෙම ලියන්න. පොඩි ඉස්සරහ ලියාගමු. අපි එතනින් පටන් ගන්න. ලියන්න. හෘදයේ පිහිටි ලියාගන්න. හෘදයේ පිහිටි කපාටවල හෘදයේ පිහිටි කපාටවල හෘදයේ පිහිටි කපාටවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා හෘදයේ පිහිටි කපාටවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද
සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද. මේ කාගේ හරි මයික් එකක් වැඩ කරනව නේද? ආන්තමට ඇහෙනවා ගෙදරක මොකක් හරි එකක්. සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද. ඇටවුමක රූප සටහනක් පහත දැක්වේ. ඕක ඇඳ ගන්නද? මේක ඇඳ ගන්න වෙනවා. ලියන්න එපා අඳින්න එපා දැම්ම. එහිදී විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෝතල් දෙකක් යොදාගෙන ඇති අතර පහළ පිහිටි බෝතලයේ වර්ණ ගැන්වූ ජලය දමා තිබේ. බෝතල් යුගලය සර් අර නිර්මාණය කරන ලද ඇටවුමක ඉඳන් කියන්න පුළුවන්ද? ඔයා වාක්‍ය කියන්නකො හරියට මං කියන්නම් එතකොට. මොකද්ද වාක්‍ය? සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද ඇටවුමක. ඇටවුමක රූප සටහනක් පහත දක්වා තිබේ. ආසන්නව මං ටෝන්ට් එකක් දෙන්න. මොනවා කිව්වද කියලා ගලපන්න බෑ. පහත දක්වා තිබේ. මෙහිදී අනික් කට්ටිය නෝට් එක එහෙමම මෙහිදී විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෝතල් දෙකක්
භාවිතා කර තිබෙන අතර පහළ පිහිටි බෝතලයේ වර්ණ ගැන්වූ ජලය යොදා තිබේ. ඔන්න දැන් අලුත් ලියන්න. කිරළ ඇබයක මැදින් සිදුරක් කපා එම ඇබයේ ඉහළින් ඇති සිදුර වැසී යනසේ බැලුන් පටල කැබැල්ලක් රඳවා එම ඇබය ආධාරයෙන් බෝතල් යුගල
එකිනෙකට සම්බන්ධ කර තිබේ. බෝතල් යුගල එකිනෙකට සම්බන්ධ කර තිබේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ රූපය අඳින්න. මෙන්න ඇටවුම, මෙන්න ඇබය. මේ පැත්තේ තියෙන ඇබය. ඇබයේ මැද සිදුරක් තියෙනවා. ඒ සිදුරේ ඉහළ කෑල්ල වැසී යන විදියට බැලුන් පටලයක් උඩින් රඳවලා තියෙනවා. බැලුන් පටලයක් උඩින් රඳවලා තියෙනවා. ඇබේට උඩින් මෙහෙම තියලා තියෙන බැලුන් පටලේ. right. දැන් රූපය අඳින්න බලන්න. හැකි ඉක්මනට. වැඩේ හැකි ඉක්මනින් ඉවර කරන්න. රූප සටහන ඇඳලා ඉවර නම් හරි කියයි.
ඇබය ඇඳ ගන්න ඒක ඇබය මොන වගේ තියෙනවද කියන ඇබේ ව්‍යුහය තේරෙන්නේ නැත්නම් ඔයගලන්ට මේක ක්‍රියාකාරීත්වය තේරෙන්නේ නැහැ. මේ ඇබය ව්‍යුහය ඇඳ ගන්න මැද සිදුරක් තියෙන උඩින් වහලා තියෙන බැලුන් පටල කැබැල්ලකින්. ඇඳලා ඉවරයි. හරි සර්. හරි. අනික් කට්ටියත් කොහමද වැඩේ ඉවර කළාද? හොඳයි. දැන් පුතේ මේක මේ ඇටවුම හැදුවේ මොකක් සඳහාද? හෘදේ පිහිටි කපාට වැඩ කරන්නේ කොහොමද කියලා හොයාගන්න. ඇටවුම හැදුවේ වෙන මොකකටවත් නෙවෙයි හෘදය තුල පිහිටි කපාට තියෙනවනේ. ඒවට කියන හෘද කපාට කියලා. මේ හෘද කපාට වැඩ කරන්නේ කොහොමද කියලා හොයාගන්න. කොටින්ම කියනවා නම් කපාටයක් කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා දැනුවත් වෙන්න. දැන් අපි කපාටේ කිව්වට මොකද්ද මේ කපාට කියලාවත් තේරෙන්නේ නැහනේ. නේද? දැන් මම ප්‍රශ්න තුනක් දැම්මා මේ කපාට තියෙන තැන්. ප්‍රශ්න හතරක් දැම්ම ඇත්තටම. මොකද්ද? වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර පිහිටි කපාටය කුමක්ද? අපි දන්නවා හෘදේ වම් පැත්තේ කර්ණිකා කෝෂිකාව වෙන් කරමින් තියෙන ද්විතුණ්ඩ කපාටය බව. දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර පිහිටි කපාටය කුමක්ද? ත්‍රිතුණ්ඩ කපාටය කියලා ඔයගොල්ලෝ කිව්වා. සංස්ථානික දමනී ආරම්භක ස්ථානයේ හෙවත් දමනි මූලයේ පිහිටි කපාටය කුමක්ද කියවුවාම ඕගොල්ලෝ කියනවා අඩසඳ කපාටය කියලා. නේද? අඩසඳවල් වගේ කෑලි තුනක් වගේ තියෙනවා ඒක කපාටේ. ඊට පස්සේ පුප්පුෂීය දමනි මූලයේ තියෙන කපාටය මොකක්ද කියලා ඇහුවාම ඒත් කියනවා අඩසඳ කපාට කියලා. දැන් එහෙනම් හෘදයේ කපාට තැන් හතරක් තියෙනෝනේ. කපාට පිහිටි තැන් හතරක් තියෙනවා. එහෙනම් කපාට මොකද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි අද හඳුන ගන්න ඕන කපාටවල කෘත්‍ය හේවත් කාර්යභාරය. ඒකට තමයි ඇටවුම හැදුවේ. හොඳයි. දැන් ඔන්න මට කල්පනා කරලා කියන්න. මේ වර්ණ ගැන්වූ ජලය හරියට රුධිරය වගේ. හරිද? මේ දෙන්න හරියට හෘදේ පිහිටි කුටි දෙකක් වගේ. මේ දෙන්න බෝතල් දෙක හෘදේ පිහිටි කුටි දෙකක් වගේ. අපි එහෙම උපකල්පනය කරමු. හෘදේ පිහිටි කුටි දෙකක්. කුටි නම් කරන්නේ නැහැ. කුටි දෙකක් කියලා දැනට හිතමුකෝ. right? දැන් මම කියනවා මේ වර්ණ ගැන්වූ ජලයනේ අපි රුධිරයේ විදිහට නම් කරගත්තේ. දැන් රුධිරයේ තියෙන්නේ මේ පල්ලෙහා පිහිටි කුටියේ. එතකොට මම කියන ඕගොල්ලන්ට පල්ලෙහා පිහිටි කුටිය අත් දෙකෙන් මිරිකන්න. පල්ලෙහා පිහිටි කුටිය අත් දෙකෙන් මිරකූ ගමන් මෙන්න මේක ඇතුලේ තියෙන වර්ණ ගැන්වූ ජලයේ පීඩනය වැඩි වෙනවා. මොකද්ද පුතේ වෙන්නේ?
පීඩනය වැඩි වෙනවා. කාගේද? වර්ණ ගැන්වූ ජලයෙන්. හරියට හදේ වුණා නම් රුධිරයේ පීඩනය වැඩි වුණා වගේ. හදේ මේ වැඩි වුණා නම් හදයේ අපිටම කුටීර බිත්තිය. මේ බෝතලේ අපි කිව්ව හදේ කුටීරයක් කියලානේ. කුටීර බිත්තිය හැකිලෙනවා මෙහෙම. හැකිලෙනවා. කුටීර බිත්තිය හැකිලුණු ගමන් ඒ කුටීරය තුල තියෙන රුධිරය තෙරපිලා රුධිර පීඩනය වැඩි වෙනවා. දැන් මෙතන වර්ණ ගැන්වූ ජලයේ පීඩනය වැඩි වෙනවා. වැඩිනාම ඒකල කොහේ හරි යන්න ඕන. යන්න බලනෝ තැන. එතකොට පේනවා ඉහළින් සිදුරක් තියලා තියෙනවා. එතකොට මෙතනින් තෙරපීම නිසා වර්ණ ගැන්වූ ජලයේ පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩිනාම කොහෙට හෝ ගලාගෙන යන්න උත්සාහ කරනවා. ගලාගෙන යන තැනක් හොය ඉන්න මෙන්න මේ ජලයට පේනවා උඩින් සිදුරක්. ජල මට්ටම කෙමෙන් උඩට නැගලා උඩ සිදුර හරහා යනකොට මෙන්න මේ බැලුන් පටලේ තියෙනනේ පුතේ. බැලුන් පටලේ ඉස්සිලා අන්න අර සිදුර හරහා ආපු වර්ණ ගැන්වූ ජලයට උඩ පිහිටි කුටිය රැස් වෙන්න අවසරය දෙනවා. උඩ පිහිටි කුටිය රැස් වෙන්න අවසරය දෙනවා. හරි නේද? තේරුම් ගත්තද වෙන වැඩේ? හරිද? උඩ පිහිටි කුටියේ රැස්වීමට අවසරය දෙනවා. එහෙනම් මම මේ රූපේ දැන් වෙනස් කරන්න යන්නේ. මම පෙන්නනවා මේ පැත්තෙන් තෙරපුවේ නම් මම දෙපැත්තෙන් ඊතල දෙකක් ගහලා පෙන්නනවා. තෙරපුවේ නම් මෙන්න මේ වර්ණ ගැන්වූ ජලය උඩට ගිහිල්ලා මෙන්න මෙතන පිරෙනවා. එතකොට බැලුන් පටල ඉස්සිලා ගියේ. ඉස්සිලා උඩ කුටියේ පිරෙන්න දුන්නා. එහෙනම් අපි මේකට නම් දාගමුකෝ. මෙයාට කියමු එක බෝතලය, මෙයාට දෙමු දෙක බෝතලය. එහෙනම් එක බෝතලය තෙරපුවාම වර්ණ ගැන්වූ ජලය එකේ ඉඳන් දෙකට යන්න පුළුවන් වුණා. හැබැයි දෙකට යන්න පුළුවන් උනේ මැද පිහිටි බැලුන් පටලයේ එසවීම නිසා. දොරටුවේ ඇරීම නිසා. දැන් මම කරන වැඩේ දැන් මෙතන පිරලා ඉවරනේ. දැන් අපේ කොල්ලොන්ට තේරුණාද දැන් දෙවෙනි බෝතලේ පිරලා ඉවරනේ වර්ණ ගැන්වූ ජලයෙන්. දැන් මම කියන ඕගොල්ලන්ට හරි මේක නිදහස් කරමු. අපි දැන් මේක තවත් තෙරපන්න උනේ නෑ. අපි මේ බෝතලේ තෙරපන්නේ නෑ. ඒක අත්හරිමු. දැන් මෙයා තෙරපමු. දැන් මෙයා තෙරපනෝ. උඩ පිහිටි බෝතලේ දෙවෙනි බෝතලේනේ දරුවනේ. දෙවෙනි බෝතලේ තෙරපුවොතින් දෙවෙනි බෝතලේ තියෙන වර්ණ ගැන්වූ ජලයේ පීඩනය වැඩි වෙනවා. තෙරපීම නිසා පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වුණාම දුවේ පුතේ මේ වර්ණ ගැන්වූ ජලය කොහේ හරි යන්න ඕන. ගලාගෙන යන්න ඕන. ගලාගෙන යන්න ඕන. ගලාගෙන යන්න එයා උත්සාහ කරනවා පහළට. පහළට. දැන් බැලුන් පටලය තදින් වැහෙනවද ඇරෙනවද? මම අහනවා කවිසර බැලුන් පටලය දැන් තදින් වැහෙනවද ඇරෙනවද? තදින් වැහෙනවා. තදින් වැහෙනවා. දැන් අපි උත්සාහ කළාට උඩ කුටිය තෙරපලා වර්ණ ගැන්වූ ජලය පහළ කුටියට තල්ලු කරවන්න වර්ණ ගැන්වූ ජලය පහළ කුටියට යන්නේ නැද්ද යනවද? පහළ කුටියට යන්නේ නැද්ද යනවද? යන්නේ. කට්ටිය උත්තර දෙන්න ඕන. යන්නේ නැද්ද යනවද? පහළ කුටියට. උඩ කුටිය තෙරපුවොතින්. යන්නේ. ඒගොල්ලෝ උත්තර දෙනවා මට පැහැදිලි නෑ. මලිදු උඩ කුටියට යනවද නැද්ද? යන්නේ නේ. උඩ කුටිය තෙරපුවට පහළට යන්නේ නෑ. හැබැයි පහළ කුටිය තෙරපුවොතින් උඩට යනවා. එහෙනම් මේ බැලුන් පටලය තියෙනකොට වර්ණ ගැන්වූ ජලය යන්න දෙන්නේ එක් පැත්තකට විතරයි. අනිත් පැත්තට යන්න දෙන්නේ නැහැ. අන්න එහෙනම් පුතේ බැලුන් පටලය තිබිලා තියෙන්නේ මොකක් සඳහාද?
මෙන්න මේ වර්ණ ගැන්වූ ජලය මේ කුටි දෙක අතර යන්න හැදුවොත් එක පැත්තකට විතරක් යන්න. මොන පැත්තේද මොන පැත්තටද? පහළ ඉඳන් ඉහළට විතරක් යන්න දෙන්න. ඉහළ ඉඳන් පහළට යන්න දීම නතර කරන්න. අන්න එහෙනම් එයා කපාටයක්. කපාටයක් කියන්නේ එක් පැත්තකට විතරක් යන්න දෙන අනිත් පැත්තට යන්න හැදුවොත් නතර කරන උපාංගය. කපාට හැමදාම පුතේ එක පැත්තකට විතරයි යන්න දෙන්නේ. වා කපාටය ද්‍රව කපාටයක් නම් ද්‍රවය එක් පැත්තකට විතරයි යන්න දෙන්නේ. කපාටය රුධිර කපාටයක් නම් එක් පැත්තකට විතරයි රුධිරය යන්න දෙන්නේ. කපාටය වාතයට කපාටයක් නම් හුලං එක් පැත්තකට විතරයි යන්න දෙන්නේ. දැන් ඕකොල්ලගේ ළඟත් කපාට තියෙනවා. කොතනද තියෙන්නේ? කපාට තියෙනවා. කොතනද තියෙන්නේ? පුතන්ඩියලගේ බයිසිකලේ වෑල් එක කියන එක. හුලං ගහනකොට ටියුබ් එකට හුලං යන්න දෙනවා. පොම්පේ නම් ටියුබ් එකට හුලං යන්න දුන්නට ටියුබ් එකේ ඉඳන් නැවත එළියට නම් හුලං යන්න දෙන්නේ නැහැ. එහෙනම් එක පැත්තකට විතරක් දේවල් ගලා යන්න අවස්ථාව දුන්නු නිසා ඔය බයිසිකලේ රබර් අර වලල්ලක් දානෝනේ, බට කෑල්ලක් දානෝනේ. ඒකට කියන්නේ වෑල් එක කියලා. ඒවත් කපාටය කියලා. ඒකේ වාතය යෑම පාලනය කරන කපාටයක්. දැන් පැහැදිලිද කිව්දේ? එහෙනම් කපාටයක් කියන්නේ හෘදේ පීටි කපාටයක් කියන්නේ රුධිරය එක් පැත්තකට විතරක් යාමට ඉඩ දෙන නමුත් අනෙක් පැත්තට විරුද්ධ පැත්තට රුධිර ගැලීම වළක්වන උපාංගය. එක් පැත්තකට නැත්නම් එක් දිශාවකට රුධිරය ගලන්න දෙනවා විරුද්ධ දිශාවට රුධිරය ගලන්න එක වළක්වනවා. එහෙනම් කපාටේ වැඩ දෙකක් කරනෝනේ. එක පැත්තකට යන්න දෙනවා අනිත් පැත්තට යෑම වළක්වනවා. එහෙමනම් ඒක කපාටයක්. මම කිව් දේ පැහැදිලිද? මම කිව් දේ පැහැදිලිද? එහෙනම් ත්‍රිතුණ්ඩ ගැන හිතන්න. ත්‍රිතුණ්ඩ රුධිරය එක පැත්තකට යන්න දෙනවා ඇති අනිත් පැත්තට යන්න හැදුවොත් නතර කරනවා ඇති. ද්විතුණ්ඩ ගැන හිතන්න එක පැත්තකට යන්න දෙනවා ඇති අනිත් පැත්තට යන්න හැදුවොත් නතර කරනවා ඇති. අඩසඳ කපාට ගැන හිතන්න එක පැත්තකට රුධිරය යන්න දෙනවා ඇති අනිත් පැත්තට යන්න හැදුවොත් නතර කරනවා ඇති. එහෙනම් කපාට හෘදයේ පිහිටලා තියෙනවා තැන් 4ක ඒකොල්ලෝ කරන්නේ ඔන්න ඔය ජොබ් එක. එක පැත්තකට රුධිරය යන්න දෙනවා අනිත් පැත්තට යන්න හැදුවොත් නතර කරනවා. ඒක අපි මෙන්න මේ ක්‍රියාකාරකමෙන් තමයි තේරුම් ගන්න. හරිනේ? right. එහෙනම් ඕක හා සම්බන්ධි ප්‍රශ්න ටික ලියමු. ලියන්න පළවෙනි ප්‍රශ්නේ. ලියන්න පහලින් පිහිටි දැන් ඉතින් ලියන්න වෙනවා පුතේ. පහලින් පිහිටි විනිවිද පෙනෙන බෝතලය. පහලින් පිහිටි විනිවිද පෙනෙන බෝතලය. තෙරපීමෙන් ඔබට දැකගත හැකි වන්නේ කුමක්ද? ඔබට දැකගත හැකි වන්නේ කුමක්ද? මොකද දැක්කේ? පහලින් පිහිටි බෝතලය තෙරපීමෙන් ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මොකද්ද දැක්කේ? පහලින් පිහිටි බෝතලය තෙරපුවා. වර්ණ ගැන්වූ ජලය මොකක්ද ඒ නිසා වෙන්නේ? ඉහළ පිහිටි බෝතලයේ වෙත ගමන් කර රැස් වේ නේද? ලියන්න. මෙහෙම ලියමු. වර්ණ ගැන්වූ ජලය
වර්ණ ගැන්වූ ජලය ඇබයේ සිදුර තුලින් ගොස් ඇබයේ සිදුර තුලින් ගොස් බැලුන් පටලය ඉහළට ඔසවමින් බැලුන් පටලය ඉහළට ඔසවමින් ඉහළ පිහිටි බෝතලයට ඇතුළු වී ඉහළ පිහිටි බෝතලයට ඇතුළු වී එහි රැස් වේ ඉහළ පිහිටි බෝතලය තුලට ඇතුළු වී එහි රැස් වේ දැන් උඩ තියෙන බෝතලේ වර්ණ ගැන්වූ ජලය පිරලා තියෙන්නේ. ඇයි? ඒකේ රැස් වෙලා. හැබැයි කොහොමද ගියේ? සිදුර හරහා ගිහලා බැලුන් පටලේ උස්සගෙන තමයි මේකට රැස් වුනේ. හරිද? ලියලා ඉවරද? ඔව් සර්. හරිනේ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නට යන්න. 2 ඉන්පසු ඔබ ඉහළ පිහිටි බෝතලය තෙරපුවේ නම් ඉහළ පිහිටි බෝතලය තෙරපුවේ නම් සිදුවන්නේ කුමක්ද? ඉහළ පිහිටි බෝතලය තෙරපුවේ නම් සිදුවන්නේ කුමක්ද? ඔව් ඉහළ බෝතලේ තෙරපුවයි කියලා ද්‍රවය පහළට එනවද? එන්නේ නෑනේ. ඉහළ පිහිටි බෝතලේ තෙරපුවත් ද්‍රවය පහළට එන්නේ නෑ. බෝතලේ තද ගතිය වැඩි වෙන නිසා බෝතලේ ද්‍රවය තෙරපිලා තියෙන නිසා මුකුත් වෙන්නේ නෑ නේද? අපි එහෙනම් ඒක ලියමු. ඉහළ පිහිටි බෝතලය තදින් තෙරපුවත් ඉහළ පිහිටි බෝතලය තදින් තෙරපුවත් එහි ඇති වර්ණ ගැන්වූ ජලය එම බෝතලය තුලම සිරවී පවතී.
එම බෝතලය තුලම සිර වී පවතී. right. හරි නම් හරි කියන්න බලන්න. වැඩ ඉවර නම් හරි ඉවරයි. හරිනේ. අපි එන අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. මෙගා බෝතල් දෙක අතරින් මෙගා බෝතල් දෙක අතරින් වර්ණ ගැන්වූ ද්‍රවයට යාමට හැකියාව තිබෙන්නේ කුමන බෝතලයේ සිට කුමන බෝතලය දක්වාද? කුමන බෝතලයේ සිට කුමන බෝතලය දක්වාද? කුමන බෝතලයේ සිට කුමන බෝතලය දක්වාද? එහෙනම් පහළ බෝතලේ ඉඳන් ඉහළ බෝතලේ දක්වාද? ඉහළ බෝතලේ ඉඳන් පහළ බෝතලේ දක්වාද කියලා කියන්න බලන්න. අපේ දරුවෝ ටික ඉක්මනට ප්‍රචාර දෙන්න. පහළ බෝතලයේ සිට ඉහළ බෝතලය. ඔව් පහළ බෝතලේ ඉඳන් පුතේ ඉහළ බෝතලේ දක්වා පමණයි. හරියටම හරි. එහෙනම් අපි උත්තර ලියමු. මෙහෙම ලියමු. පහළ බෝතලයේ සිට ඉහළ බෝතලය දක්වා පමණි. පහළ බෝතලයේ සිට ඉහළ බෝතලය දක්වා පමණි. පහළ බෝතලයේ සිට ඉහළ බෝතලය දක්වා පමණි. ඊළඟ ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ ඔබ ඉහත පිළිතුරේදී සඳහන් කළ ඔබ ඉහත පිළිතුරේදී සඳහන් කළ ආකාරයට විරුද්ධ අතට වර්ණ ගැන්වූ ජලය ගලා යාම. වර්ණ ගැන්වූ ජලය ගලා යාම. වළක්වනු ලැබුවේ කවුරුන් විසින්ද? විරුද්ධ අතට යන්න එක වැළැක්වේ කවුද? විරුද්ධ අතට යන්න එක වැළැක්වේ කවුද? බැලුන් පටලේනේ. කුඩා බැලුන් පටල කැබැල්ල. අර කියන අතට යන්න දුන්නෙත් කවුද? බැලුන් පටල කැබැල්ලමයි. යන්න දුන්නෙත් එයා, විරුද්ධ අතට යෑම වැළැක්ුවෙත් එයා. එහෙනම් උත්තරේ මොකද්ද පුතේ? බැලුන් පටල කැබැල්ලනේ. එහෙනම් ලියමු. උත්තරේ බැලුන් පටල කැබැල්ල මගිනි. බැලුන් පටල කැබැල්ල මගිනි. යන්න දුන්නෙත් එයා, නතර කළෙත් එයා. යන්න දුන්නෙත් එයා, නතර කළෙත් එයා. බැලුන් පටල කැබැල්ල මගිනි. හොඳයි.
අපේ දරුවෝ ඊළඟ ප්‍රශ්නේ ඉක්මනට ලියන්නකෝ. පස්වෙනි ප්‍රශ්නේ ඔබ සඳහන් කළ කොටස සැබවින්ම ක්‍රියා කර තිබෙන්නේ කවරක් ලෙසින්ද? මේ කියපු බැලුන් පටල කොටස ඇත්තටම ක්‍රියා කළේ කවුරු වගේද කියලා අහනවා. ඇත්තටම ක්‍රියා කළ තියෙන්නේ කවුරු වගේද දරුවනේ? කවුරු වගේද? බැලුන් පටල කැබැල්ල ඇත්තටම ක්‍රියා කළ තිබෙන්නේ කවුරු වගේද? කවුරු වගේද? කවුරු වගේද බැලුම් පටල කැබැල්ල ක්‍රියා කළ තියෙන්නේ? එක පැත්තකට යන්න දෙනෝ අනිත් පැත්තට යන්න දෙන්නේ නැහැ. එහෙනම් කවුරු වගේද මේක? ඔව් මොකද්ද? හරියට කියන්න හිමි. කපාටයක් වගේ. එහෙනම් ක්‍රියා කළ තිබෙන්නේ කපාටයක් ලෙසට. එහෙනම් ලියමු. බැලුන් පටලය ක්‍රියා කර තිබෙන්නේ කපාටයක් ලෙසටය. බැලුන් පටලය ක්‍රියා කර තිබෙන්නේ කපාටයක් ලෙසටය. බැලුන් පටලය ක්‍රියා කර තිබෙන්නේ කපාටයක් ලෙසටය. ඊළඟ ප්‍රශ්නයට යන්න. හත් කපාටයක් යනු කුමක්ද හඳුන්වන්න. ඔව්. හත් කපාටයක් යනු කුමක්ද හඳුන්වන්න. හත් කපාටයක් කියන්නේ මොකද්ද පුතේ? කාටද ගලන දෙන්නේ? රුධිරයට. එක් දිශාවකට රුධිරය ගලා යාමට ඉඩ දෙන නමුත් විරුද්ධ දිශාවට රුධිරය ගැලීම වළක්වන උපාංගය මොකද්ද? කපාටයයි. නේද? දැන් තේරුණාද? එක් පැත්තකට යන්න දෙනෝ අනිත් පැත්තට යන්න හැදුවොත් වළක්වනවා. එහෙනම් එයා මොකද්ද? හත් කපාටය. ලියන්න. එක් දිශාවකට හැඳින්වීමක් නිසා කොටු කරගන්න බලාගෙන ලියන්න. එක් දිශාවකට. හරිද? කොල්ලනේ හරිද? හරි. එක් දිශාවකට රුධිරය ගලා යාමට එක් දිශාවකට රුධිරය ගලා යාමට ඉඩ ලබා දෙන නමුත් විරුද්ධ දිශාවට රුධිරය ගලා යාම. විරුද්ධ දිශාවට රුධිරය ගලා යාම වළක්වන. රුධිරය ගලා යාම වළක්වන
හෘදයේ පිහිටි උපාංගය. හෘදයේ පිහිටි උපාංගය. හෘද කපාටයක් ලෙස හැඳින්වේ. හෘද කපාටයක් ලෙස හැඳින්වේ. හෘද කපාටයක් ලෙස හැඳින්වේ. හෘද කපාටයක් ලෙස හැඳින්වේ. හරිද? දැන් එහෙනම් අර කපාට හතරේ කාර්යභාරය අපි හොයාගන්න ඕන. නැවත අපි යමු ස්ක්‍රීන් ෂෙයාර් එකට ගිහිල්ලා බලමු කපාට හතරේ කාර්යභාරය. right. එතකොට මට ඉතින් උදව් වෙයි. කපාට හතරේ කාර්යභාරය කියලා දෙන්න. හොඳයි. ඔන්න හොඳට කල්පනා කරලා බලන්න. අපි ත්‍රිතුණ්ඩ කපාටේ කාර්යභාරය හොයලා බලමු. පුතේ ත්‍රිතුණ්ඩ කපාටය මෙන්න මෙතන තියෙන්නේ. ත්‍රිතුණ්ඩ කපාටේ. ත්‍රිතුණ්ඩ කපාටේ කවුරු අතරද? දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර. මෙයා රුධිරය යන්න දෙනව පහළට. කොහෙන්ද කොහාටද? දකුණු කර්ණිකාවේ තියෙන රුධිරය දකුණු කෝෂිකාවට යන්න දෙනවා. හැබැයි යන්න නොදෙන්නේ මොන පැත්තටද? මට කියන්න යන්න නොදෙන්නේ. දකුණු කෝෂිකාවේ ඇති රුධිරය මොන පැත්තට යන්න නොදෙන්නේ? දකුණු කර්ණිකාවට යෑම වළක්වනවා. එහෙනම් ත්‍රිතුණ්ඩ කපාටේ රාජකාරිය තමයි දකුණු කර්ණිකාවේ රුධිරය දකුණු කෝෂිකාවට යෑමට ඉඩ දෙන නමුත් දකුණු කෝෂිකාවේ ඇති රුධිරය දකුණු කර්ණිකාවට යෑම වැළැක්වීම තමයි එයාගේ කාර්යභාරය. තේරුම් ගියාද? ඒ නිසා ඔන්න ඊළඟ ප්‍රශ්නේ දාගන්න. ත්‍රිතුණ්ඩ කපාටයෙන් ඉටු කරන කාර්ය කුමක්ද? ත්‍රිතුණ්ඩ කපාටයෙන් ඉටු කරන කාර්ය කුමක්ද? ත්‍රිතුණ්ඩ කපාටයෙන් ඉටු කරන කාර්ය කුමක්ද? අපි ලියමු එහෙනම් උත්තරේ කාර්ය. කොතනින් ඉඳන් කොතෙන්ටද යන්න දෙන්නේ? දකුණු කර්ණිකාවේ ඉඳන් රුධිරය දකුණු කෝෂිකාවට යන්න දෙනවා. හැබැයි අනිත් පැත්තට යෑම වළක්වනවා. එහෙනම් ලියන්න. දකුණු කර්ණිකාවේ සිට දකුණු කෝෂිකාව වෙත රුධිරය ගලා යාමට ඉඩ ලබා දෙන නමුත් දකුණු කෝෂිකාවේ ඇති රුධිරය දකුණු කර්ණිකාවට නැවත ගැලීම වැළැක්වීම. දකුණු කර්ණිකාවට නැවත ගැලීම වැළැක්වීම මෙහි කාර්යයි.
හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. ලියලා ඉවරයිද? ලියලා ඉවරයිද? ඔව් සර්. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ ද්විතුණ්ඩ කපාටේ කාර්ය කුමක්ද? ද්විතුණ්ඩ කපාටයේ කාර්ය කුමක්ද? හොඳයි. ද්විතුණ්ඩ කපාටේ කාර්ය අපිට මලිදු කියලා දේවි. මලිදු ද්විතුණ්ඩ කපාටේ කාර්ය මට කියන්න. ද්විතුණ්ඩ කපාටේ තියෙන්නේ කොතනද කියලා බලාගන්න ඉස්සෙල්ලා. අපිට පේනවා ද්විතුණ්ඩ කපාටේ තියෙන්නේ වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතරේ. එහෙනම් වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර නම් පුතේ මේ කියන කපාටේ තියෙන්නේ. එයාගේ රාජකාරිය මට කියලා දෙන්න. වම් කර්ණිකාවේ සිට වම් කෝෂිකාව දක්වා රුධිරය ගෙන යනවා. රුධිරය යනවා. හැබැයි එයාගේ රාජකාරිය එක පැත්තයිනේ. අනිත් පැත්ත මොකද්ද? වම් කෝෂිකාවේ සිට වම් කර්ණිකාව දක්වා රුධිරය ගලන්න යන ඉඩ දෙන්න. ඉඩ දෙන්නේ වළක්වනවා. ඕක තමයි කාර්යය. එහෙනම් ඔයා දන්න ඕනේ වැඩේ. වම් කර්ණිකාවේ ඉඳන් වම් කෝෂිකාවට රුධිරය ගලා යාමට ඉඩ දෙන නමුත් අනිත් පැත්ත මොකද්ද? වම් කෝෂිකාවේ සිට වම් කර්ණිකාවට රුධිරය ගැලීම වැළැක්වීම එයාගේ රාජකාරිය. කාගේද? ද්විතුණ්ඩ කපාටේ කාර්යයයි. එහෙනම් ලියමු අපිනේ පුළුවන් වැඩේ. තේරුම් ගත්තා. right. එහෙනම් ලියමු වම් කර්ණිකාවේ සිට වම් කෝෂිකාව වෙත රුධිරය ගලා යාමට ඉඩ ලබා දෙන නමුත් වම් කෝෂිකාවේ සිට වම් කර්ණිකාව වෙත වම් කෝෂිකාවේ සිට වම් කර්ණිකාව වෙත රුධිරය නැවත ගලා යාම වැළැක්වීම ද්විතුණ්ඩ කපාටේ කාර්ය වේ. හරිනේ? හරිද? කොල්ලනේ හරිද? හරි සර්. එහෙනම් අලුත් ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නාංකය දාන්න. ඊළඟ ප්‍රශ්නාංකේ එහෙම ලියන්න. පුප්පුෂිය මහා දමනි මූලයේ පිහිටි
අඩසඳ කපාට. අඩසඳ කපාට. හයිලයිට් කරන්න පුතේ අඩසඳ කපාට කියන එක. අඩසඳ කපාට මගින් ඉටු කරන කාර්ය කුමක්ද? අඩසඳ කපාට මගින් ඉටු කරන කාර්ය කුමක්ද? දැන් ඉතින් ඕගොල්ලන්ට ඉගෙන ගන්න මෙතන අධ්‍යයනයකට යන්න වෙනවා. බලන්න අඩසඳ කපාට තියෙන තැන අපේ කොල්ලෝ ටික අධ්‍යයනය කරන්න. මේ බලන්න අඩසඳ කපාට මෙතන තියෙන්නේ. අඩසඳ කපාට මෙතන තියෙන්නේ. යටින් තින්නේ කවුද? දකුණු කෝෂිකාව. මේ යට තියෙන දකුණු කෝෂිකාව. දකුණු කෝෂිකාව. උඩ ඉන්නේ අඩසඳ කපාට වලින් උඩ ඉන්නේ පුප්පුෂීය මහා ධමනිය. මේ පුප්පුෂීය මහා ධමනිය. එහෙනම් පුප්පුෂීය මහා ධමනියට ඇතුල් වෙන තැන තමයි මේ අඩසඳ කපාට ඉන්නේ. එහෙනම් එක්කෝ පහළ ඉඳන් ඉහළට යන එක වළක්වනවා නැත්නම් ඉහළ ඉඳන් පහළට එන එක වළක්වනවා. අඩසඳ කපාට වල පිහිටීම හොඳට බලන්න මොන පැත්තටද ඇරෙන්නේ මොන පැත්තටද වැහෙන්නේ කියලා. දැන් පහළ තියෙන්නේ මොකද්ද? අඩසඳ කපාට වල පහළින් ඉන්නේ කවුද? මට පහළින් ඉන්න කෙනාගේ නම හරියට කියන්න ඕන. පහළින් ඉන්නේ කවුද? දකුණු කෝෂිකාව. අඩසඳ කපාට වල උඩින් ඉන්නේ කවුද? පුප්පුෂීය මහා ධමනිය. පහළින් ඉන්නේ දකුණු කෝෂිකාව, උඩින් ඉන්නේ පුප්පුෂීය මහා ධමනිය. රයිට්. දැන් ඔය දෙන දන්නවනේ. දැන් මේ පැත්තට හැරෙන්න. ඔන්න බලන්න අඩසඳ කපාට මෙහෙමයි පුතේ තියෙන්නේ. මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට තියෙන අඩසඳ කපාට. අඩසඳ කපාට වල තුඩු ඔක්කොම උඩට තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. රයිට්. පහළ තියෙන්නේ මොකද්ද? දකුණු කෝෂිකාව. උඩ තියෙන්නේ මොකද්ද? මගේ ඔළුව තියෙන තැන තියෙන්නේ මොකද්ද? පුප්පුෂීය මහා ධමනිය. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරන්න මේක ඇරෙන්නේ මොන පැත්තටද? වැහෙන්නේ මොන පැත්තටද? මෙහෙම ඇරෙන්න පුළුවන්. මෙහෙම වැහෙනවා. එහෙනම් උඩින් පහළට ගියොත්ද ඇරෙන්නේ පහළෙන් උඩට આવොත්ද ඇරෙන්නේ? රුධිරය. පහලින් උඩට. හරියටම හරි. පහළින් උඩට આવොත් විතරයි ඇරෙන්නේ. උඩින් පහළට එන්න આવොතින් වැහෙනවා. එහෙනම් මෙයාගේ රාජකාරිය මොකද්ද? කොහේ ඉඳන් කොහාට යන්න දීමද? කොහේ ඉඳන් කොහාට යන්න දීමද? දකුණු කෝෂිකාවේ හරියටම හරි. දකුණු කෝෂිකාවේ සිට පුප්පුෂීය මහා ධමනි රුධිරය යන්න දෙනවා. පුප්පුෂීය මහා ධමනි ඇති රුධිරය නැවත දකුණු කෝෂිකාවට යෑම වළක්වනවා. පල්ලෙහාට යෑම වළක්වනවා. තේරුම් ගත්තද වැඩි? ඒ නිසා ඒකොල්ලෝ මෙන්න මෙහෙම තියෙන කපාට වර්ග. අඩසඳ කපාට පිටන්නේ මේ අතට. සංස්ථානික මහා ධමනියේ තියෙන්නේ ආරම්භය ওই විදියටමයි. එහෙනම් සංස්ථානික මහා ධමනියේ තියෙන කට්ටියත් කරන්නේ ඔය වැඩේ. වම් කෝෂිකාවේ ඇති රුධිරය සංස්ථානික මහා ධමනට යන්න දෙනවා. සංස්ථානික මහා ධමනට ගිහපු රුධිරය නැවත වම් කෝෂිකාවට එම වළක්වනවා. ආයෙත් ලියමු. නම් උත්තරේ ලියමු. දකුණු කෝෂිකාවේ ඇති රුධිරය දකුණු කෝෂිකාවේ ඇති රුධිරය පුප්පුෂීය මහා ධමනිය වෙත පුප්පුෂීය මහා ධමනිය වෙත ගලා යාමට ඉඩ ලබා දෙන නමුත් නැවත එම රුධිරය පහළට ගලා ඒම නැවත එම රුධිරය පහළට ගලා ඒම වැළැක්වීම
මෙම අඩසඳ කපාටවල කාර්ය වේ. මෙම අඩසඳ කපාටවල කාර්ය වේ. මෙම අඩසඳ කපාටවල කාර්ය වේ. right. ඒකෙදි දෙන අවසන් ප්‍රශ්නේ ලියන්න. සංස්ථානික දමනි මූලයේ පිහිටි අඩසඳ කපාට මගින් ඉටු කරන කාර්ය කුමක්ද? අඩසඳ කපාට මගින් ඉටු කරන කාර්ය කුමක්ද? හොඳයි, අපි උත්තරය ලියමු බලන්න. මොකද්ද කරන්නේ ඇත්තටම? වම් කෝෂිකාවේ ඉඳන් සංස්ථානික දමනිය වෙත රුධිරය යන්න ඉඩ දෙනවා. සංස්ථානික දමනීය රුධිරය වම් කෝෂිකාවට එම වළක්වනවා. තේරුම් ගත්තද ඒක? හරිද? ඔව්. ලියමු එහෙනම්. වම් කෝෂිකාවේ ඇති රුධිරය සංස්ථානික මහා දමනිය වෙත යාමට ඉඩ දෙන නමුත් නැවත පහළට රුධිරය ගලා ඒම. වැළැක්වීම. මෙම අඩසඳ කපාටවල කාර්ය වේ. හොඳයි. ලියලා ඉවරයිද? දරුවනේ ලියලා ඉවරයිද? හොඳයි. එහෙනම් ඉවරයි. දැන් පුතේ හෘදයේ කපාට ගැන සබ්බ සකලමනාම කතා කරලා ඉවරයි. දැන් කපාට දන්නවා, කුටීර දන්නවා. කපාට කුටීරවල සම්බන්ධ වාහිනී කියන කාරණා ටික දන්නවා. දැන් තනියෙන් බලන්න කපාට ටික දන්නවද? කුටීර ටික දන්නවද? කුටීරවලට සම්බන්ධ වාහිනී ටික කියන්න පුළුවන්ද? ඒ ටික දන්නවනම් ඔබ හෘදය දන්න හොඳටම. කොටිම කියතොත් මෙන්න මේ ටික. දකුණු කර්ණිකාවට දකට සම්බන්ධ වාහිනී. වම් කර්ණිකාව වකට සම්බන්ධ වාහිනී. ඊට පස්සේ දකුණු දකෝට සම්බන්ධ වාහිනී. ඊට පස්සේ වම් කෝෂිකා වකෝට සම්බන්ධ වාහිනී. ඉතින් ওই ටික දන්නව නම් ඉතින් අපේ දරුවෝ ටික හෘදේ ඔක්කොම දන්නවා. දැන් ඔබ කලේ උත්තේ මොකද්ද? වාහිනී යමතක නම් පාඩම් කරගන්න එක. රූපේ බැලුවා
ඔය රූපේ ඔක්කොම සම්බන්ධිත වාහිනී ටික හරි ලස්සනට ඇඳලා තියෙනවා. ඉතින් මම කියලා දුන්නත් නැතත් ඔබට තනියෙන් ස්ටඩි කරන්න පුළුවන්. ඒක මගේ වැඩක්ම නෙවෙයි. ඔබගේ උනන්දුව මත ඔබේ කැපකිරීම මත ඔබ විසින් තනියෙන් පාඩම් ඔක කොච්චර කරත් වැඩක් ඔබ තනියෙන් වැඩේ කරන්නේ නැත්තම්. නිසා ඔන්න දුවේ පුතේ ඔබේ රාජකාරිය තමයි හෘදයේ රූපෙ දිහා බලාගෙන ඒ රූපයේ ඇසුරෙන් අහන්න පුළුවන් ප්‍රශ්න වලට සූදානම් වීම. ඉතින් දූල පුතාලා රූපයක් තියාගෙන ඒ රූපෙන්ම තනියම හිතෙන් ප්‍රශ්න අහලා තනියම හිතෙන් උත්තර ටික යෝජනා කරන්න. කළා සෙට් වෙන්නේ වැඩේට. ඉතින් මම කිව්වා දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන කුටීර 4 නම් කිරීම, කුටීර 4ට සම්බන්ධ වාහිනී නම් කිරීම, ඊට පස්සේ කපාට නම් කිරීම, කපාටවල කාර්යභාරය කීම. ඔය ටික පුළුවන් වෙනවා. ඊට පස්සේ එන සතියේ මම වාහිනී කියන දිග මාතෘකාව කතා කරනවා. වාහිනී. ඊට පස්සේ ඉඩක් ලදොත් රුධිරයේ මුල් ටික කතා කරනවා. ඊට පස්සේ අන්තිම චුට්ට අපි සාකච්ඡා කරනවා ඊළඟ සතියට ඇවිල්ලා. එහෙනම් අද පිරිස් සහභාගීත්වයේ ටිකක් අඩුයි අයහපත් කාලගුණය. මටත් තියෙනවා අයහපත් කාලගුණය. එහෙනම් පුතේ මම සූදානම් වෙන්නේ දැන් පන්ති වාරයට නිමාවක් ලබා දෙන්න. ඒ නිසා මේ ඔබේ සූදානම මගේ සූදානම පන්ති වාරේ නිමා කිරීමේ නම් අපි මේ සතියට සමගෙන යන්නම්. ආයුබෝවන් ප්‍රශ්න ටිකට උත්තර සම්පාදනය කර තබන්න. හරිනේ? ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන්